යේසුස් වහන්සේගේ අනගි නාමයෙන් සියලු දෙනාටම දෙවියන් වහන්සේගේ ආශිර්වාදය පතනවා. අද නැවත වාරයක් දෙවියන් වහන්සේගේ සරගට දෙවියන් වහන්සේගේ මහෝත්තම පණිවිඩය ගෙනීමට ලැබීමට අවස්ථාව ලැබීම මම වාග්යක් කොට සලකනවා. සහෝදර සහෝදරිනි, අපි ඉන්නව කාලේ ඉතාමත්ම වැදගත්. දෙවියන් වහන්සේගේ ස්වභාව නැත්නම් දෙවියන් වහන්සේගේ මනමාලිය වල දෙවියන් වහන්සේගේ මනමාලිය නමින් හඳුන්වන දෙවියන් වහන්සේගේ ස්වභාව පිළිබඳ ඉතාමත් වැදගත් දේවල් අවබෝධ කරගත යුතුයි. විශේෂයෙන් මම කියන්න ඕන මේ පණිවිඩය කතෝලික ක්‍රිස්තියානි සභ්‍යකයන්ටත් සභාවන්වලටත් නෙමෙයි. ඒ වගේම මේ ලෝකයේ සෙනග ආගමික සෙනග උදෙසාත් නෙමෙයි. මාගේ මේ දෙවියන් වහන්සේගේ මේ වචනය යම් කෙනෙක් ආගමක් පිළිබඳ හඳුන්වා දීමත් ආගමකට බදවා ගැනීමක් පිළිබඳවත් ආගමට නැඹුරු කිරීම පිළිබඳ කරුණක් නෙමෙයි. මම කිසිම ආගමකට සම්බන්ධ පුද්ගලෙක් නෙමෙයි. ක්‍රිස්තියානි නිකායකටවත් ක්‍රිස්තියානි ආගමකටත් සම්බන්ධ පුද්ගලෙක් නෙමෙයි. මම විශේෂයෙන්ම මම කැමති කියන්න මම දේව සේවකයෙක්. නමුත් මම වෘත්තීය බැංකුකරුවෙක්, ඒ වගේම ආයෝජකයෙක්, ඒ වගේම සමාජ ව්‍යාපාරිකයෙක්, සමාජ ආයෝජකයෙක්, ඒ වගේම මූල්‍ය ක්ෂේත්‍රයේ ලෝකයේ මූල්‍ය ක්ෂේත්‍රයේ ප්‍රධාන පෙළේ කටයුතු කිරීම වල පුද්ගලයෙක්. මම වාණිජ්‍ය මට්ටමින් අවුරුදු 40ක විතර වාණිජ්‍ය වෘත්තිමය කටයුතු වල නියැලී සිටින විශේෂයෙන් මූල්‍ය ක්ෂේත්‍රයේ බැංකු සහ මූල්‍ය ක්ෂේත්‍රයේ ජාත්‍යන්තර මට්ටමින් මම විශේෂ නිපුණත්වයක් තියෙනවා මේ සුද්ධ මූල්‍ය සහ ෆයිනෑන්ෂියල් ඉන්ක්ලූෂන් කියනවා ඒරියා එක අනුව. ඒ නිසා මම නිරන්තරයෙන්ම කියන්න ඕන මම මේ ෆුල් ටයිම් පාස්ටර් කෙනෙක්වත් ප්‍රොෆට් කෙනෙක්වත් අපොස්තල් කෙනෙක්වත් ගණයට පත් වෙන පුද්ගලෙකුත් නෙමෙයි. මම කිසිම නිකායකට ආගමික නිකායකට ආගමකට ක්‍රිස්තියානි ආගමික නිකායකට සම්බන්ධ නැහැ. මේ දේ මම කරන්නේ දෙවියන් වහන්සේගේ කැඳවීම අනුව. නමුත් මේ දේ කිරීමට මට මේ දේශීයවත් විදේශීයවත් කිසිම ආධාරයක්, අනුබලයක්, අනුග්‍රහයක් ලැබෙන්නේ නැහැ. මාගේ වෘත්තීය මට්ටමින් ලැබෙන ආදායමෙන් තමයි මම මේ කටයුතු හැම දෙයක්ම කරන්නේ. මම බෞද්ධ පරිසරයක ඉපදිලා බෞද්ධ පොලක ඉපදිලා එවැනි පසුබිමකින් දෙවියන් වහන්සේ අවුරුදු 45කට ප්‍රථමයෙන් දෙවියන් වහන්සේ මට දෙවියන් වහන්සේගේ සත්‍ය පිළිබඳ අවබෝධය ලබා දුන්නේ පමණ අවුරුදු 45ක් පමණ මම දෙවියන් වහන්සේ තුල ගමන් කරමින් දෙවියන් වහන්සේගේ වචනය අවබෝධ කරගැනීමෙන් ක්‍රියාත්මක වෙනවා. ඒ දේ මම මුලින්ම කිව්වේ විශේෂයෙන්ම අද හුඟක් කට්ටියට නොයෙකුත් මතිමතාන්තර තියෙන මේ ක්‍රිස්තියානි ස්වභාව පිළිබඳ මොකක්ද ක්‍රිස්තියානි ස්වභාව මම මේක පැහැදිලි කරා මොකක්ද ක්‍රිස්තියානි ස්වභාව කියන්නේ. මම විශේෂයෙන්ම ඉදිරිපත් කරා ඊට පස්සේ විශ්වේෂා මූලික පාපය මොකක්ද කියන එක. ඒ නිසා අපි ඉදිරිපත් කරන සත්‍ය පිළිබඳව සත්‍ය වෙනින් පිළිසිරින්නේ දෙවියන් වහන්සේගේ සත්‍ය වෙනින් පිළිසිරින්නේ දෙවියන් වහන්සේගේ වචනය වෙනින් පිළිසිරින්නේ. ඒ නිසා මට කිසිම පසුබිම මේ ආයතනයක්වත් ආත්මික ආයතනයක්වත් ඒ වගේම ක්‍රිස්තියානි ආයතනයක්වත් පසුබිමින් නෙවෙයි මම එන්නේ. මට දෙවියන් වහන්සේගේ ඒ අනුග්‍රහයත් කැඳවීමත් දෙවියන් වහන්සේගේ අනුබල දීමත් නිසා තමයි මම මේ සේවය මේ විදිහට කරන්නේ. එහෙම කිව්වට පස්සේ සහෝදර සහෝදරනි මම විශේෂයෙන්ම පසුගිය සතියේ මම ඔබතුමන්ලාට පැහැදිලි කරා විශේෂයෙන්ම විශ්වයේ ආරම්භය. මොකද්ද මේ විශ්වයේ ආරම්භය? බයිබලයේ කොහොමද කියලා තියෙන්නේ? මොකද හුඟක් කට්ටිය මේක තේරෙන්නේ නැහැ. අපේ දෙවියන් වහන්සේ කියන්නේ කවුද? මේ දෙවියන් වහන්සේ පෙට්ටියකට කුඩාරමකට දාන්න පුළුවන් පුද්ගලයෙක්ද කියන එක මම පැහැදිලි කරා. විශ්වයේ ආරම්භය. ඒකට මේ ආදම්ට ප්‍රථමයෙන් තිබ්බ පාපය පිළිබඳව මම සඳහන් කරා. මේ මූලික පාපය මොකක්ද කියන එක මම සඳහන් කරා. අද මම ඊට ඔබට ගිහිල්ලා තවත් අද ක්‍රිස්තියානි භක්තියන් අතර නොදන්න දෙයක්, දන්නේ නැති දෙයක්, ඒගොල්ලෝ මේ පිළිබඳ කිසිම අවබෝධයක් නැති දෙයක්, ඒගොල්ලෝ වැරදි විදිය අවබෝධයක් තමයි තියෙන්නේ. මේ පිළිබඳ පැහැදිලි කිරීමක් අවශ්‍යයි. විශේෂයෙන්ම මේ පණිවිඩය මම දෙන්නේ විශේෂයෙන් දෙවියන් වහන්සේගේ මනමාලියට. එහෙම නැත්නම් දෙවියන් වහන්සේගේ සුද්ධ වූ ස්වභාව.
දෙවියන් වහන්සේගේ සුද්ධෝ ස්වභාව බිල්ඩිමක් නෙවෙයි තුල තියෙන්නේ මුළු විශ්වය තුලම බිහි වෙලා තියෙන කණ්ඩායමක්. ඒ ස්වභාවයේ නායකයා කවුරුත් නෙවෙයි යේසුස් ක්‍රිස්තුස් වහන්සේ. ඒ ස්වභාව ගොඩනගන්නේ පුදුගලයක් නෙවෙයි යේසුස් ක්‍රිස්තුස් වහන්සේ. ඒ නිසා ඒ පිළිබඳව සාකච්ඡා කරන්න තමයි මම අද උදෑසන සැදී පැහැදී සිටින්නේ. අද විශේෂයෙන්ම අපි පාපය ගැන කතා කරොත් එහෙම. මේ ලෝකයේ සිටින හැම මිනිස්සෙක් තුළම පාපය තියෙනවා. පාපය කියන්නේ නපුර කිරීමට තියනා වූ බරය. අපි හොඳත් කරනවා නරකත් කරනවා. හොඳත් කරනවා ඒ වගේම නපුරත් කරනවා. හොඳ කරන මිනිස්සු තමයි නපුරු කරන්නේ. ඉතින් අපි නරකට යොමු වෙන ප්‍රවණතාවය වැඩි. ඒ නිසා සහෝදර සහෝදරනි මේ අපි දා කතා කරා මූලික පාපය කාගේද මූලික පාපය? පාපේ ප්‍රතිවිපාකය මොකද්ද? ඒ මූලික පාපයේ දා ආරම්භ වූ පාපයේ ප්‍රතිවිපාක අපි අද සාකච්ඡා කරන්න යනවා. ඒ මූලික පාපේ ලුසිෆර්ගේ මූලික පාපේ ප්‍රතිවිපාක පිළිබඳ අපි අද සාකච්ඡා කරනවා. ඒ බව අවබෝධ ලබා ගන්න. අපි දකිනවා විෂය මම කීපාර කිව්වා විශේෂයෙන්ම ආදම් කියන්නේ දෙවියන් වහන්සේගේ පළමු මැවිල්ල නෙවෙයි. දෙවියන් වහන්සේගේ දෙවෙනි මැවිල්ල. දෙවෙනි පළමු මැවිල්ල දේවදූතයන්. ඒ දේවදූතයන්ගේ අග්‍රගණයේ දේවදූතයා තමයි ලුසිෆර්. ඔහුට තමයි මේ මුළු පෘථිවියම පාලනය කරන්න දුන්නා. ඒ පෘථිවිය පමණක් නෙමෙයි. අපි මේ ග්‍රහලෝක ඉන්න ග්‍රහලෝක නමයක් තියෙන අපේ සෝලාර් සිස්ටම් එක. ඒ සෝලාර් සිස්ටම් එකේ බලයත් ඔහුට යම්කිසි ඒ පරාක්‍රමයක් ඔහුට දීලා තිබ්බා. ඔහුට අති උත්තම ලෙස ඒ කටයුත්ත කරා. ඔහුගේ පාලන කාලේ තමයි මේ පෘථිවිය පැන්ජියා කියනවා මහද්වීපයක් තුලත් පැන්තාසා කියනවා මහා මුහුදක් තුලත් එක මහද්වීපයක් එක මහා මුහුදයි තිබ්බේ. ඒ කාලෙදි තමයි මේ ඩයිනෝසර් කියනවා මේ සත්ත්ව වර්ගය අවුරුදු මිලියන 150 ජීවත් වෙලා ඔවුන් අවුරුදු මිලියන 100කට ප්‍රථමයෙන් මේ ලෝකයෙන් තුරන් වෙලා ගියා විනාශ වුණා. ඒ ඔවුන්ගේ මාංශ තමයි අපි අද අපේ වාහන වලට දාන්නේ මේ ෆොසයිල් ඔයිල් නැත්තම් මේ බොරතෙල් කියලා අපි අරගෙන ඒ ඩයිනෝසර්වරුන්ගේ මාංශ වලින් අවුරුදු ගාණක් මෙහා වැච්ච ඒවා තමයි අපි අපේ වාහන වලට අපි දාන්නේ අද. ඩයිනෝසර් හිටපු කාලය පිළිබඳ අපේ කාලය නෙමෙයි අපේ පසුගිය අවුරුදු 6000 නෙමෙයි ඊට ප්‍රථමයෙන් අවුරුදු මිලියන 100කට ප්‍රථමයෙන් ඔවුන් ජීවත් වෙලා තිනවා අවුරුදු මිලියන 150. එතකොට සහෝදර සහෝදරි මේ පිළිබඳ සංක්ෂිප්තව බයිබලයේ සඳහන් වෙනවා එසේකියල් පොත, අයිසායා පොතේ. ඉතින් මේ අවබෝධය අපේ ක්‍රිස්තියානි ජනතාවට නැහැ. මොකද ඔවුන් ආගමික කණ්ඩායම් වලට නතු වෙලා තියෙන නිසා ආගමික නිකාය වලට නැති වෙලා තියෙන ඔවුන්ගේ නිකායම් වල තියෙන ඩොක්ට්‍රීන්ස් නැත්නම් ධර්මය ඉගැන්වීම් වලට ඔවුන් වහල් වෙලා යටත් වෙලා ඒවා පිළිබඳව පාපල් පිළිපදමින් සිටිනවා. සත්‍ය වැසී තිබෙනවා. ඒ නිසා සහෝදර සහෝදරනි විශේෂයෙන් මම කියන්න ඕන අපි මේ ලෝකයේ සිටින සියලු පාප දෙනෙක්ම පාපේ නිරුස් පුද්ගලයා. හැම පුද්ගලෙක් මේ ලෝකයේ දැන් අවුරුදු 6000 තුල ජීවත් වුණ හැම මිනිස්සෙක්ම මම එක මනුස්සයෙක් මේවා කරන්නේ හැම මිනිස්සෙක්ම මේ ලෝකයේ මනුස්සභාවයෙන් බිහි වුණ හැම මිනිස්සෙක්ම පාපයෙන් ඉපදුනේ. පාපේ නිලා තිබ්බා. එතකොට මේ පාපයේ මුදවා ගැනීමේ ක්‍රමවේදය මොකක්ද කියන එක අපි අවබෝධ කරගන්න ඕනේ. දැන් අපි දෙවියන් වහන්සේගේ සෙනඟ හැටියට දෙවි ක්‍රිස්තුස්වහන්සේගේ මනමාලිය හැටියට විශ්වාස කරනවා. අපේ ප්‍රධානම ඉගෙනීම තමයි ක්‍රිස්තුස්වහන්සේගේ ප්‍රකාශ වීම. ක්‍රිස්තුස්වහන්සේගේ උත්පත්තිය, මරණය, නැවත නැගිටීම තුලින් තමයි අපිට ගැලවීම නැත්තම් මුදවා ගැනීම ඇති වෙලා තියෙන්නේ. හදුනේ. ඒකට සහෝදර සහෝදරනි මෙතන ප්‍රශ්නයක් තියෙනවා අපි අවබෝධ කරගන්න. ගොඩක් කට්ටියට අපි මම හිතන අනිකුත් ආගම් වල කට්ටියට මේක ප්‍රශ්නයක් වෙයි. මොකද මේ පිළිබඳ හරි අවබෝධයක් නැහැ. අපි ගත්තොත් එහෙම ඇයි ක්‍රිස්තුස් වහන්සේ ලේ වැගිරුවේ? ලේ වැගිරීමේ තියෙන ප්‍රතිඵලය මොකක්ද? ලේ වැගිරීමක් අවශ්‍යද? ඇයි ලේ වැගිරීම කරනකොට අපිට මේ දෙයම ලැබෙන්නේ? මෙවැනි ප්‍රශ්න දෙයක් තියෙනවා. ඇයි ක්‍රිස්තුස් වහන්සේ කුරුසි මැරුණේ?
ඇයි එතුමාගේ ලේවල යම්කිසි බලයක් නැහැ. මොකක්ද ඒ බලය? ඇයි ලේ වැగిරීමක් වුනේ? ඇයි එවැනි පූජාවක් ක්‍රිස්තු වහන්සේට ඉටු කරන්න සිදු වුනේ? මොකක්ද ඒකට හේතුව? ඒක අපි අවබෝධ කරගන්න ඕනේ. නැත්තම් අපි දන්නේ නැහැ ඇයි ක්‍රිස්තු වහන්සේ මැරුණේ. මොකක් මිනිස්සු මැරුණා ක්‍රිස්තු වහන්සේ දුක් විඳලා මැරුණා. එහෙම හිතාගෙන ඉන්නවා. ලේ වැගිරුවා ඒ වගේ තමයි අපි හිතාගෙන ඉන්නේ. නමුත් ඇයි එහෙම වුනේ? මොකක්ද ඒකට හේතුව? මොකක්ද ඒකට හේතුව? ඇයි එවැනි දෙයක් සිදු වුනේ? එවැනි ලේ පූජාවක් ඇති වුණේ ඇයි? අපි දක්න ලේ පූජාවන් අපි කරනවා නිරන්තරයෙන් නොයෙකුත් ආගම වල හින්දු විශේෂයෙන් හින්දු ආගම තුල අපි දකිනවා බිලි පූජාවන්. එහෙම නැත්නම් සතුන් පූජා කරනවා බෙල්ල කපලා ලේ වගුරනවා. ඇයි එහෙමනම් මෙවැනි මනුස්ස පූජාවක්ගේ අවශ්‍යතාවයක් ලේ වැගිරීමේ අවශ්‍යතාවයක් මොකද වුනේ කියන එක අපි බලා ගන්නවා. මොකද බයිබලයේ සඳහන් වෙනවා විශේෂයෙන්ම හීබ්‍රු පොතේ 9 වෙනි පරිච්ඡේදයේ 20 ඉඳන් 21 දක්වා කිව්වොත් එහෙම. හීබ්‍රු පොතේ හීබ්‍රු පොතේ 9 වෙනි පරිච්ඡේදයේ 20 ඉඳන් 22 දක්වා මේවා දෙවියන් වහන්සේ විසින් නුඹලා ගැන නියෝග කළ ගිවිසුමේ ලේ යයි කියමින් පොතටත් මුළු සෙනගටත් ඉස්සේය. එසේම මණ්ඩපයටත් සේවයේ සිළු භාජන වලටත් ඔහු ලේ ඉස්සේය. විවස්ථාවේ ප්‍රකාරයට සියලුම දේවල් ලේයින් පවිත්‍ර වෙලවේයයි කියන්නට පුළුවන් වාගේ පෙනේ. මේ පෞතුමා මේ හිබ්‍රු පොතේ සඳහන් කරනවා මේ පරණ ගිවිසුමේ තිබ්බා වූ ඒ ටැබර්නකල් කුඩාරම තුල තිබ්බා වූ දෙවියන් වහන්සේ පූජක පරම්පරාවක් තුලින් උත්තම පූජකයා විසින් ලේ පූජාවක් ඉටු කිරීමේ ගිවිසුමක් ගන්න. ඒක තමයි ඔක දෙවියන් වහන්සේ නුඹලා ගැන නියෝග කළ ගිවිසුමේ ලේයයි කියමින් පොතටත් උන්සරගණත් ඉස්සේ. එසේම මණ්ඩපයේ සේවයේ සිල් භාජන වලට ලේ ඉස්සේ. මෙතන කියනවා ලේ වැගිරීමකින් නැතුව සමා කිරීමකුත් නැති. ඒ නිසා පවට මිදීමකුත් නැත. පවෙන් මිදීමට නම් ලේ වැගිරීමක් අවශ්‍යයි. හීබ්‍රු පොතේ කියන පාපයෙන් ගැලවීමට, පාපයෙන් මුදවා ගැනීමට නම් අපිට ලේ වැගිරීමක් අවශ්‍යයි. මොන වගේ ලේ වැගිරීමක්ද අවශ්‍යයි? ඇයි එහෙම ලේ වැගිරීමට අවශ්‍ය වෙන්නේ? ඒ නිසා ඒක බලන්න නම් අපි පළමුවන්න යන්න ඕන අපේ පරණ ගිවිසුමේ පටන් ගැනීම මොකද්ද වෙලා තිබ්බේ අපිට. කොහොමද දාකිව මූලික පාපය ලැබුණේ කොහොමද? ලුසිෆර්ගේ මාර්ගයෙන් ඊට පස්සේ ආදම් කළ පාපය මොකද්ද? මේ පිළිබඳ වියවුල් භාවයක් තියෙනවා. මොකද ආදම්ගේ පාපය පිළිබඳ අපි හරි අවබෝධයක් ලබාගෙන නැහැ. එච්ච අපි මුලින්ම අපි යන්න ඕන දෙවියන් වහන්සේගේ වචනේ මූලාරම්භයට. අපි ගත්තොත් එහෙනම් උප්පත්ති පොතේ මූලාරම්භයට ගියොත් එහෙම උප්පත්ති පොතේ විසිහයවෙනි පළවෙනි පරිච්ඡේදයේ 26 වෙනි ඉඳන් 29 දක්වා. විකියෝ තවද දෙවියන් වහන්සේ අපගේ ස්වරූපයෙන් අපගේ සමානත්වය ලෙස මනුෂ්‍යයා සාදම්හ. ඔහු මූදේ මත්ස්‍යයන් කෙරෙහිද ආශ්‍රය පක්ෂයන් කෙරෙහිද තිරිසනුන් කෙරෙහිද මුළු ලෝක කෙරෙහිද පොළොව පිට බඩගාන සියල්ලන් කෙරෙහිද ආණ්ඩු කරන්තේසීක. කරපේ කීසේක. දෙවියන් වහන්සේ තමන් ස්වරූපයෙන් මනුෂ්‍යයා මැවුසේක. දෙවියන් වහන්සේගේ ස්වරූපයෙන් ඔහු මැවුසේක. පුරුෂයාද ස්ත්‍රීද කොට මැවුසේක. ඔවුන් මැවුසේක. දෙවියන් වහන්සේ ඔවුන්ට ආශිර්වාද කළසේක. දෙවියන් වහන්සේ ඔවුන්ට කීසේක. උඹලා වෝවි වැඩි වෙමින් පොළොව පූර්ණ කොට ඒ යට කරගනිමු. මූදේ මත්ස්‍යයන් කෙරෙහිද ආකාශයේ පක්ෂයන් කෙරෙහිද පොළොව පිට හැසිරෙන සියලුම සතුන් කෙරෙහිද අධිපතිකම කරව. තව දෙවියන් වහන්සේ බලව මුළු පොළොව තලයේ ඇති බීජ දන්න සියලු පලාද බීජ දන්න ඵල ඇති සියලු වෘක්ෂයන් නුඹලාට දුනිමි. ඒ නුඹලාගේ ආහාර පිණිස වන්නේ. දැන් සහෝදර සහෝදරනි මෙතන තමයි කියන්නේ තමත් වැදගත් දෙයක්. මේ වැදගත් දේ තමයි දෙවියන් වහන්සේගේ ස්වරූපයෙන් මනුෂ්‍යයා මැවුවා.
දෙවියන් වහන්සේට මනුෂ්‍ය ස්වරූපයක් නැහැ. දෙවියන් වහන්සේ ආත්මයක්. දෙවියන් වහන්සේ මේ මුළු විශ්වයම වැව්ව තැනන් වහන්සේ. සර්ව බලධාරී, සර්ව ව්‍යාප්ත, සර්ව ඥාන තැනන් වහන්සේ. එතුමාට මනුෂ්‍ය ස්වරූපයක් නැහැ. එතුමාට තියෙන ගුණාංග, එතුමාට තියෙන පිරිසුදුභාවය, ධර්මිෂ්ඨත්වය, ඒ සර්ව ඥානත්වය, සර්ව ව්‍යාප්තිය, සර්ව බලධාරීත්වය. ඒ නිසා ඔහු මැවුම්කාර තැනන් වහන්සේ. මේ විශ්වය පාලනය කරන තැනන් වහන්සේ. ඒ නිසා දෙවියන් වහන්සේගේ වචනේ කියනවා දෙවියන් වහන්සේගේ ස්වරූපය කියන්නේ දෙවියන් වහන්සේගේ දේවත්ව ගුණේ. දේවත්ව ධර්මිෂ්ඨ ක්‍රියාවලියේ ගුණත්වයෙන් තමයි මනුෂ්‍යයා මැව්වේ. එතකොට මේ මනුෂ්‍ය දෙවියන් වහන්සේගේ ස්වරූපයෙන්ම අවලා මනුෂ්‍යයා මේ මැවීම කරේ දෙවියන් වහන්සේගේ පරිමාණයක. මොකද මේ විශ්වය තුල පරිමාණ 10ක් තියෙනවා. අපි ජීවත් වෙන්නේ ත්‍රිපරිමාණම ලෝකයක. ත්‍රිපරිමාණම ලෝකයක. මේ පෘථිවිය මැද තියෙන්නේ ෂියෝල් කියන ස්ථානය. ඒතර 7 වෙනි පරිමාණය. 5 වෙනි පරිමාණය තමයි මේ ආත්මික යක්ෂ බල පරාක්‍රම ආත්ම තියෙන්නේ අපිට දකින්න බෑ. ඒ වගේ මේ විශ්වය තුල තමයි අනිකුත් පරිමාණ 5ක් තියෙන්නේ. එතකොට සහෝදර සහෝදරිනි, දෙවියන් වහන්සේ පළමු වතාවට මිනිස්සයා මැව්වේ පොළොව තුල ස්වභාවික මේ මනුෂ්‍ය ස්වභාවය මේ මනුෂ්‍ය ශරීරයකින් නෙවෙයි. ආත්මික පරිමාණයක දෙවියන් වහන්සේ ආත්මික පරිමාණයක මිනිස්යාව මැව්වේ ආත්මිකව. ඒතර මේ ආත්මික මැව්වා වූ මිනිස්යා තුල ස්ත්‍රියක් සිටියා. ඉතින් තමයි එතනදී කියන්නේ ස්ත්‍රියක් මිනිස්යා තුල සිටියා. මෙතන අපි වටහා ගන්න ඕනේ මේ මැවීමේ පළමු කාර්යය ආත්මික මැවිල්ල. මිනිස්යාට ආත්මිකත්වය දීමේ ක්‍රියාවලිය තමයි මිනිස්යාව ආත්මිකව මවනු ලැබුවා. ඒතර ආත්මිකව මවනු ලැබුව මිනිස්යා දෙවියන් වහන්සේ බයිබලයේ කියන්නේ 6 වෙනි දවසේ තමයි මේ මිනිස්යාගේ ආත්මිකව දෙවියන් වහන්සේගේ පරිමාණයක දෙවියන් වහන්සේ මිනිස්යාව මැවුවා. ආත්මිකව. ඒක මතක තියාගන්න. ඒ මැවීමේ තමයි දෙවියන් වහන්සේ ඔහුට කිව්වේ මම දෙවියන් වහන්සේගේ ගුණාංග වලින් දෙවියන් වහන්සේගේ ප්‍රකාශ වීම තුලින් දෙවියන් වහන්සේගේ ස්වරූපය ලබා දුන්නා. ස්වරූපයේ තුල තියෙන දෙවියන් වහන්සේගේ ගුණාංග. දෙවියන් වහන්සේ මිනිස්සෙක්ගේ ඇස්වලින් දකින්න පුළුවන් තරම් වහන්සේ විශ්වයේම දෙවියන් වහන්සේගේ ආත්මය ක්‍රියාත්මක කරනවා. විශ්ව චලිතයි. විශ්ව ව්‍යාප්ති. විශ්ව සර්ව ව්‍යාප්ති. සර්ව බාධාරී සහ සර්ව ඥාන. දෙවියන් වහන්සේ මෙවැනි තරම් වහන්සේගේ ඒ දෙවියන් වහන්සේගේ ඥානය, දෙවියන් වහන්සේගේ ධර්මිෂ්ඨ ගුණාංග හැම දෙයක්ම දෙවියන් වහන්සේ මිනිස්යා ආත්මිකමවලා ඒ මිනිස්යාට ඒ ගුණාංග වලින් තමයි මිනිස්යා බැහැ දෙවියන් වහන්සේ. ඒකෝනේ එහෙම මිනිස්යා තුල ස්ත්‍රියක් සිටියා. ආත්මික තුල. ආත්මික මිනිස්යා තුල ස්ත්‍රියක් දෙවියන් වහන්සේ මේ අවස්ථාවේ. එතකොට මේ ආත්මික මිනිස්යා තුල තමයි ඒ දෙවියන් වහන්සේ ස්ත්‍රියක් සිටියේ. ඒතර මේ ආත්මික මිනිස්යාට දෙවියන් වහන්සේ යම් කිසි ආශිර්වාදයක් කරනවා. දෙවියන් වහන්සේ මවලා උට ආශිර්වාද කරනවා. උට ආශිර්වාද කරලා දෙවියන් වහන්සේ කියනවා දෙවියන් වහන්සේගේ ස්වරූපයෙන් ඔබ මැවුසේක පුරුෂයාද ස්ත්‍රීද කොට මැවු. පුරුෂයා තුල ස්ත්‍රියක් හිටියා. දෙවියන් වහන්සේ උන්ට ඊට පස්සේ කියනවා යම් දෙයක්. ඒ කියන්නේ දෙවියන් වහන්සේගේ අණක්, දෙවියන් වහන්සේගේ නියෝගයක්, දෙවියන් වහන්සේගේ උපදේශක්, නීතියක්. නුඹලා පළ දරන්න කියන්නේ නුඹලා බෝ වෙන්න. නුඹලා වගේම මම මගේ ගුණාංග වලින් මගේ
මහිමයෙන් මගේ ඥානයෙන් මගේ ශක්තියෙන් මගේ ගුණාංග වලින් මම නුඹව බැවුවා. එහෙමනම් නුඹ නැවත බාරක් බෝ වෙන්න ඕන කියන්නේ නෑ වගේ තව ඔබ බිහි කරන්න ඕන. ඔබ බිහි කරන්න ඕන, නුඹේ ඵල දරන්න ඕන. බිහි කරන්න ඕන, ඵල දරන්න ඕන. නුඹගේ නැවත උඹගේ බීජය ගේන්න ඕන මේ ලෝකෙට. ඒක තමයි දෙවියන් වහන්සේ කිව්වේ. මොකද්ද දෙවියන් වහන්සේගේ ඉන්ස්ට්‍රක්ෂන් එක නැත්නම් උපදේශනා ඩිරෙක්ෂන් එක නැත්නම් දෙවියන් වහන්සේගේ මම නුඹව මාගේ ස්වරූපයෙන්, මාගේ ගුණාංග වලින්, මාගේ දැනුමෙන්, මාගේ ඥාන ශක්තියෙන් නුඹව ගොඩනගලා තියෙනවා. ඒ ස්වරූපයෙන් නුඹ තෙන්නේ. ඒ ස්වරූපයෙන්ම නුඹ බිහි කරන්න ඕන තවත් සෙනඟක්. ආශිර්වාද කළා දෙවියන් වහන්සේ බෝ කරන්න. තවත් සෙනඟක් බිහි කරන්න කවුරු වගේද? නුඹ වගේ. නුඹව හදලා තියෙන කොයි වගේද? මගේ ගුණාංග වලින්, මගේ ඥානෙන්, මගේ ගුණාංග වලින්, මගේ මහිමෙන්, මගේ සම්පූර්ණත්වයෙන්. ඒ දෙවියන් වහන්සේ ඒ වගේ තමයි කිව්වේ මේ හැම දෙයක්ම මේ අනුභව කරන්න පුළුවන් කියලා මේ ආත්මික මනුස්සයලා තමයි එදා කිව්වේ. ඒකට මේ ආත්මික මනුස්සය තාම ආත්මික තමයි සිටින්නේ. ඒක 6 වෙනි දවසේ මැව්වේ. නමුත් දෙවියන් වහන්සේ 7 වෙනි දවසේ විවේකයක් ගත්තයි කියලා බයිබලයේ කියන දෙවියන් වහන්සේ විවේකයක් අවශ්‍ය නැහැ. මොකද බයිබලයේ කියන ඊශ්‍රායල් දෙවි වහන්සේ නිදාගන්නේවත් නැහැ. නිදාගන්න ඒ වගේ දෙවි කෙනෙක් නෙවෙයි. දෙවියන් වහන්සේට රෙස්ට් එකක් අවශ්‍ය නැහැ. මොකද දෙවියන් වහන්සේ මැවුම් කාර්යතරන් වහන්සේ. සර්ව බල්දාරි, සර්ව ඥාන, සර්ව ව්‍යාප්ති. නමුත් දෙවියන් වහන්සේගේ මැවිල්ලට යම්කිසි විවේකයක් අවශ්‍ය නිසා තමයි 7 වෙනි දවසේ එහෙම දැල්ලේ තියලා අපි දකිනවා. ඊට පස්සේ 8 වෙනි දවසේ තමයි මිනිස්යව ප්‍රාණයක් හැටියට මිනිස්යව ශාරීරිකව බිහි කරේ. අපි බලමු උප්පත්ති පොතේ 2 වෙනි පරිච්ඡේදයේ 7 වෙනි 8 දෙවියන් වහන්සේ භූමියේ දූවිල්ලෙන්, වැලි වලින්, පස් වලින් මිනිස්යා සාදා. අතන මිනිස්යා මැව්වා, මෙතන මිනිස්යාව සෑදුවා. මැවිල්ලයි සාදීම අතර වෙනසක් තියෙනවා. මැවිල්ල සෑදීම සහ වෙනසක් තියෙනවා. මැවිල්ල අලුතෙන්ම සම්පූර්ණයෙන්ම නිර්මාණය කරනවා දෙවියන් වහන්සේ සම්පූර්ණයෙන්ම නිර්මාණය කරනවා. සැදීම යම්කිසි කොටස් අරගෙන ඒක යම් දෙයක් ඒක හදන්න යම්කිසි රිසෝසස් නැත්නම් ද්‍රව්‍ය අවශ්‍යයි. සැදීමට යම් දෙයක් සැදීමට ද්‍රව්‍ය අවශ්‍යයි. මැවීම කිසිම දෙයක් නැති මැවෙන්න මවන්න පුළුවන්. මේක තමයි මැවීමේ කියන භාග්‍ය නැත්නම් ආශාරවන්තභාවය. එතකොට මෙතනදී අපි දකිනවා මෙතන භූමියේ දූවිල්ලෙන් නැත්නම් භූමියේ වැලි වලින් මිනිස්සුව සැදී. ඒ කියන්නේ එතන තිබ්බ ද්‍රව්‍ය වලින්. භූමියේ ද්‍රව්‍ය වලින් ද්‍රව්‍ය හදයි ද්‍රව්‍ය අවශ්‍ය යම් දෙයක් සදන්න. මවන්න දෙයක් අවශ්‍ය නැහැ. මවන්න දෙවියන් වහන්සේගේ මහෝසත් භාවයෙන් බලයෙන් ඒ දේ මවන්න. සාධනවා දෙවියන් වහන්සේ විසින් පස් වලින් මිනිස්සුව සාදලා ඔහුගේ නාස්පුඩු වලට ජීවන හුස්ම හෙළුසේක. එවිට මිනිසයා ජීවන ප්‍රාණයක් විය. ජීවන ප්‍රාණයක් විද. එතකොට මිනිසයා පළමු ආත්මිකව සිටිය මිනිසයා ශරීරයක් වුණා. ඒ ශරීරය තුල ප්‍රාණය නැගි. තුනක් තියෙනවා මෙතන. මිනිසයා දෙවියන් වහන්සේගේ හුස්ම දුන්නාට පස්සේ දෙවියන් වහන්සේගේ හුස්ම තියෙන දෙවියන් වහන්සේගේ හුස්ම තුල දෙවියන් වහන්සේගේ ඥානය, දෙවියන් වහන්සේගේ ගුණාංග, දෙවියන් වහන්සේගේ ධර්මිෂ්ඨත්වය, දෙවියන් වහන්සේගේ බලය, දෙවියන් වහන්සේගේ පිරිසුදු භාවය, holiness, righteousness. ඒ හැම දෙයක්ම දෙවියන් වහන්සේගේ හුස්ම තුල මිනිස්යාට ජීවන ප්‍රාණයක් වෙනවා. මෙතන තමයි මිනිස්යා පළමු වතාවට මේ ලෝකගත වෙන්නේ. පෘථිවිගත වෙන්නේ මිනිස්යා. ඒ දක්වා මිනිස්යා දෙවියන් වහන්සේගේ පරිමාණයක හිටියේ. පරිමාණයක. dimension. පරිමාණය කියන dimension. එතකොට මිනිස්යා මේ පළමු වතාවට මේ ලෝකේ ද්‍රව්‍යකින් මිනිස්යා සදනවා. ඒ මිනිස්යා තුල බිහි කරා වූ ආත්මික මිනිස්යාත් සිටිනවා. ආත්මික මිනිස්යා තුල ස්ත්‍රියක් සිටියා. එතකොට දැන් මේ මිනිස්යා මේ දක්වා දෙවියන් වහන්සේ මේ පෘථුවිය තුල බිහි කරනවා. ඒ මිනිස්යා ආත්මයක්, ප්‍රාණයක් සහ ශරීරයක්.
තුන් විදියකට තියෙනවා. ආත්මයක්, ප්‍රාණයක් සහ ශරීරයක්. මේ ආත්මයක් සහ ප්‍රාණයක් ශරීරයක් වෙන මිනිස්සයා දෙවියන් වහන්සේ කියනවා ස්වාමී දෙවියන් වහන්සේ නැගින දිසාවේ ඊදන්හි උයනක් පවා තමන් සදු මිනිසෙහි සිටුවසේක. දැකීමට ප්‍රිය කෑම හොඳ දේ ගස්ද උයන මැද ගස්ද උයන මැද ජීවන වෘක්ෂයද යහපතද නපුර දැනගැනීමේ ගහද ස්වාමීන් වහන්සේ විසින් භූමිය හටගෙන. දැන් මෙතනදී අපි පොඩි මේ භාෂාවේ පොඩි පරිවර්තන දෝෂ තියෙනවා මේ සිංහල බයිබලේ. නමුත් ඔරිජිනල් හීබ්‍රු භාෂා බයිබලේ සහ ඉංග්‍රීසි බයිබලේ යම් කිසි පැහැදීමක් වෙනස්කම් තියෙනවා. දැන් මෙතන දකිනවා නැගෙනහිර දිශාවේ ඒදන් උයන. now ඒදන් උයන කියන එක අපි ගිය සමානේ ඉගෙන ගත්තා, ගිය සතියේ ඉගෙන ගත්තා. ඒක මේ ලුසිෆර්ටත් ඒ උයනක් තිබ්බා. ඒදන් උයන. එතකොට මේ ඒදන් උයන කියන්නේ මේ ස්වභාවික දෙයක් නෙමෙයි. ඒදන් උයන කියන්නේ ස්වභාවික දෙයක් නෙමෙයි. ඒදන් උයන කියන්නේ දෙවියන් වහන්සේගේ පරිමාණයක්. ඩයිමෙන්ෂන් එකක්. ඒ ඩයිමෙන්ෂන් එකේ තමයි දෙවියන් වහන්සේ සමග නිරන්තර දෙවියන් වහන්සේ සමග සම්බන්ධයත්, දෙවියන් වහන්සේගේ මනස අවබෝධ කර ගැනීමත්, දෙවියන් වහන්සේගේ දේවත්වය අවබෝධ කර ගැනීමත්, දෙවියන් වහන්සේගේ ඥානය අවබෝධ කරගන්න, දෙවියන් වහන්සේගේ උපදේශ අවබෝධ කර ගැනීමට තියෙන පරිමාණයට තමයි ඩයිමෙන්ෂන් එක තමයි අපි මේ දකින්නේ මේ ඊදන් උයන කියන්නේ. ඒ ස්වභාවික ස්ථානයක් නෙමෙයි. එතකොට මේ මිනිස්සයා එහි හිටියේ මිනිස්සයා මේ ලෝකේ තමයි හිටියේ. එතන අවස්ථාව දුන්නා දෙවියන් වහන්සේත් මිනිස්සයාගේ දෙවියන් වහන්සේගේ මනස, දෙවියන් වහන්සේගේ ඥානය, දෙවියන් වහන්සේගේ සිත, දෙවියන් වහන්සේගේ දේවත්වය අවබෝධ කර ගැනීම හැකියාව ලබා ගන්නා වූ ස්ථානය තමයි ඒක පරිමාණයක්. දේව පරිමාණයක්. එතකොට මෙතනදී සඳහන් වෙනවා පළමු ක්‍රියාවලියදී අපි දන්නවා ගස් කොළන් හැම දෙයක්ම දෙවියන් වහන්සේ හදා. එතකොට මෙතනදී හැම මනුෂ්‍යයට ප්‍රිය වෙන කැමර තියෙන ගස් කොළන් තිබ්බා වගේම මෙතන සඳහන් වෙනවා ජීවන වෘක්ෂ සහ හොඳ සහ නපුර දැනගැනීම යහපත හා අපහත් දැනගැනීම වෘක්ෂ කියලා. දැන් මෙතනදී අපි දකින්න මෙතන මේ කියන්න ඕන පැහැදිලිවම අපි ගත්තොත් ඕනම වෘක්ෂයක මූල ආරම්භය ඇවිල්ලා බීජයක්. වෘක්ෂය පටන් ගන්න බීජයක් තුලින්. ඒක අපි අවබෝධ කරගන්නවා. වෘක්ෂය මුල් තියනවා, මුල් ඇති වෙන්නේ බීජයකින්. පළමුව බීජය තමයි තියෙන්නේ. ගහකට වෘක්ෂයකට ඉස්සෙල්ලා තියෙන්නේ බීජය. ගහක් ප්‍රකාශ වෙන්නේ ඉස්සෙල්ලා තියෙන්නේ බීජය. ඒතකොට බීජය තමයි මුල් දාලා පසට ගෙටුණාට පස්සේ මුල් දාලා මුල් පල්ලෙහාට ගිහිල්ලා ඊට පස්සේ තමයි පැලෑටිය උඩට ඇවිල්ලා පැලෑටිය තමයි ගසක් වෘක්ෂයක් බවට පත් වෙන්නේ. එතකොට මේ පැලෑටිය බීජය වෙන්නේ මොකද්ද? බීජය ඇවිල්ලා පොළොවට පතිත වුණාම පොළොවේ තියෙන ආකර්ෂණ රසායනික ද්‍රව්‍ය මගින් පොළොවේ තියෙන ජීවයක් තියෙනවා. පොළොවේ තියෙන ජීවය අර බීජයේ තියෙන ඝනකම් කවරය කඩලා බීජය ඇතුලේ තියෙන ජීවනය පොළොවේ තියෙන ජීවනයට සම්බන්ධ කරලා යම්කිසි ඒ සම්බන්ධයේ තියෙන බලය තුලින් තමයි මුල් බැසගන්නේ. මුල් බැස ගන්න පමණක් නෙවෙයි ඊට පස්සේ පැලෑටියක් උඩට ඇවිල්ලා පැලෑටිය වෘක්ෂයක් බවට පෙනෙනවා. එතකොට පැහැදිලි අවබෝධ කරන වෘක්ෂයක මූලාරම්භයේ තියෙන බීජය තුල. එතකොට ඒ වගේම බොටම් එක යටම තියෙන්නේ බීජය. බීජය වගේම දැන් ගහක් ලොකු වෙලා අතු ඇවිල්ලා පළ දරන්නවා ගෙඩිය එන්න පුළුවන්. ඒ ගෙඩිය ආවම හැම ගෙඩියක් තුලම තියෙන්නේ මොකද්ද? බීජයක්. හැම ගහකම දැල්න පරයක බැඳ තියෙන බීජයක්. ඒතර මේ බීජ අර මූලික පොළොට දැම බීජයට සමානයි. ඒතර මෙතන ජීවනදායක වෘක්ෂයක නම් ඒ ජීවනදායක වෘක්ෂයේ බේස් එක බොටම් එක මොකද්ද? යටම තියෙන්නේ මොකද්ද? බීජය. ඒතර ජීවනදායක වෘක්ෂය මෙතන පැහැදිලි කරනවා දෙවියන් වහන්සේ තමයි ආදම්ට ජීවය දුන්නේ. ඔව් ප්‍රාණයක් බවට පත් වුණේ දෙවියන් වහන්සේගේ ජීවය ලබා ගන්න. එතෙන් දෙවියන් වහන්සේ තුල තමයි ජීවයේ බීජය තියෙන්නේ. එහෙම නැත්නම් ජීවය. ඒ බීජය
නිර්මාණය වීමේ කටයුත්ත තමයි ගහක් නිර්මාණය වුණාම ගහ මුල් දරනවා. මුල් දරන්නේ පෘථිවිය හොඳට සම්බන්ධ වෙනවා. පෘථිවියට සම්බන්ධ වුණාට පස්සේ යට මුල් අරගන්නා වගේ ගහ පැලෑටියක් විදිහට ඇවිල්ලා පැලෑටිය ගහක් වෙලා බ්‍රාන්චස් දාලා මේ අතු දාලා අතු වල කොළන් ගස් මේ කොළ ඇවිල්ලා ඊට පස්සේ පළ දරනවා. එය ඔබට මතක ඇති මම කිව්වා ආදම්ට දුන්නා වූ අනපනත ඔබ පළ දරන්න. බෝ කරන්න, පළ දරන්න. ඒකට මේ ජීවන වෘක්ෂය කියන්නේ සැබෑ ගහක් නෙමෙයි. ජීවන වෘක්ෂය කියන්නේ මෙතන කියන්නේ කොහෙද තිබ්බේ? උයන මැද. පොළොවේ මැදක් හොයාගන්න බෑ. උයන මැදක් කියන්නේ දෙවියන් වහන්සේගේ නීතිය, දෙවියන් වහන්සේගේ අනුපනත්වල මූලිකත්වය ගන්න මේ ජීවන ක්‍රියාවලිය. ආදම්ට දුන්නා වූ ඒ අනපනත මේ අනපනත දෙනකොට දෙවියන් වහන්සේ ආත්මිකව දුන්නේ මේ ස්ත්‍රියත් ඇතුලේ හිටියා. ඊට පස්සේ ශාරීරිකව ආදම් බිහි කරාට පස්සේ ඔහු තුල ප්‍රාණයත් ආත්මයත් ශරීරයත් තිබ්බා. එතකොට මේ ජීවන වෘක්ෂයත් කියන්නේ ඒ දෙවියන් වහන්සේ විසින් දුන්නා වූ ජීවය ඔහුගේ ස්වරූපයට සමාන ලෙස තවත් බිහි කිරීමේ ක්‍රියාවලියකට. තේරුණාද? එතනදී තමයි මේ ක්‍රියාවලිය තමයි මේ වෘක්ෂයෙන් ආරම්භ ක්‍රියාවලිය මොකද වෘක්ෂය? වෘක්ෂයේ වෘක්ෂයේ පටන් ගන්න තියෙන බීජය තුල බීජය තමයි මුල් දරාගන්නේ මුල් යන්නේ බලහැට පොළොවට. ඒතර මුල් අරගෙන මුල් වලින් තමයි ගස ඇති. ඒකවල මෙතනදී දෙවියන් වහන්සේගේ බීජය ආදම්ට දුන්නාම දෙවියන් වහන්සේගේ බීජය දෙවියන් වහන්සේගේ වචනේ ඒතර මුල් දරා ගන්නවා. දෙවියන් වහන්සේ තුලම මුල් දරා ගන්නවා. දෙවියන් වහන්සේගේ පරිණාමයක හැදුවේ ඒකයි. දෙවියන් වහන්සේ තුල මුල් දරාගෙන ඒ දෙවියන් වහන්සේගේ ගුණාංග වලින් දේවත්වයෙන් දේව ධර්මිෂ්ඨත්වයෙන් දෙවියන් වහන්සේ බිහි කරන්න අවශ්‍යයි ආදම්ට පරම්පරාවක්. ආදම්ට පරම්පරාවක් බිහි කිරීම. ඒ නිසා තමයි ආදම්ට දෙවියන් වහන්සේ. එතකොට මෙතන නපුරු සහ හොඳ දැන ගැනීමේ අපි ශාරීරික මෙව්වහම අපේ මේ යම් දේවල් දැනගැනීමේ හැකියාවක් තියෙනවා. අපිට එක එක ශබ්ද හොඳ ශබ්දයක්ද නරක ශබ්දයක්ද ඇඹුල්ද තිත්තද ඒ වගේ එක රස දැන ගැනීම රසද පැණි රසද ඒ වගේ දැන ගැනීමට අපිට මේ හැකියාව තියෙනවා. හොඳ සහ නරක දැන ගැනීමේ අවබෝධ කර ගැනීමේ අපිට සෙන්සර්ස් නැත්නම් මේ අපි අවබෝධ කර ගැනීමේ අපේ ශරීරය තුල තියෙනවා. අපේ කන් වලින් ඇහෙන්න පුළුවන්, ඇස් වලින් දකින්න පුළුවන්, කටෙන් ටේස්ට් කරන්න පුළුවන්, ශරීරය දැනෙන්න පුළුවන්. හොඳ සහ නරක ඒ ශරීරයට දැනෙන ශරීරයක් තමයි අපිට දීලා තියෙන්නේ. හොඳ සහ නරක අපිට අපිට ඇස් වලින් දකින්න පුළුවන් හොඳ දේ නරක දේ. අපිට කන් වලින් ඇහෙන්න පුළුවන්. නමුත් ඒක තිබ්බට අපි ඒව වලට නැති වුණොත් එහෙම ඒක තමයි මේ වෘක්ෂය මේවා කරන්න යන්න එපා. මේ වෘක්ෂය කියන්නේ ක්‍රියාවලියකට. ගහකින් කන එක නෙමෙයි ක්‍රියාවලිය. අපි බලමු මේ ක්‍රියාවලියට සම්බන්ධ වූච්ච දේ මොකක්ද කියලා. අපි දකිනවා දැන් මිනිස්යාට මේ දෙවියන් වහන්සේ මිනිස්යාව සැදුලා ප්‍රාණය ශාරීරික ආත්මය මනුෂ්‍ය ශාරීරික මනුෂ්‍ය තුල ප්‍රාණය තියෙනවා ආත්මය තියෙනවා. ඒ මනුෂ්‍ය තුල තමයි දැන් ස්ත්‍රියක් සිටින්නේ. දෙවියන් වහන්සේගේ නීති ක්‍රියාත්මක වන ක්‍රියාවලිය තමයි ජීවනදායක වෘක්ෂයත් හොඳ සහ නරක දැන ගැනීම වෘක්ෂයත්. ජීවනදායක වෘක්ෂය දෙවියන් වහන්සේගේ ආත්මික අවබෝධයෙන් ආත්මික ක්‍රියාවලියකින් ශරීර වල ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරීමේ සැලසුම් තමයි දෙවියන් වහන්සේ උට දීලා තිබෙන්නේ. මේ කියවමු පටිපොතේ දෙවෙනි පරිච්ඡේදයේ 22 ඉඳන් 25 දක්වා.
ස්වාමීන් වහන්සේ මිනිසයාගෙන් ගත් ඉල ඇටෙන් ස්ත්‍රියක් සදා ඇය මිනිසයා වෙතට පැමිණුසේක. එවිට මිනිසයා කතා කොට මෑ මාගේ ඇටවලින් ඇටය මාගේ මාංශයෙන් මාංශය. මෑ මිනිසයාගෙන් ගන්නා ලද හේයින් මිනිස්ය දුවයි කියනු ලබන්නීය. එබැවින් පුරුෂතමේ තමාගේ පියාද මවද අත්තර තම භාර්යාව ඇලුම් වන්නේය. ඔහු එක මාංශයක් වන්නෝය. තවද මිනිසයා ඔහුගේ භාර්යාවද යන දෙදෙනා නග්නව සිටියව. නමුත් ඔහු ලැජ්ජා නොවේ. දැන් බලන්න පළමුව අපි ආදම්ව ආත්මිකව වවනකොට ස්ත්‍රියත් ඔහු තුල සිටියා. ආදම ප්‍රාණයක් කරලා ශරීරගත කරාම ඔහු තුල ස්ත්‍රිය සිටියා. දැන් මේ ඔහු තුල ස්ත්‍රිය දෙවියන් වහන්සේ විසින් දැන් ඔහු තුලින් එළියට ගන්නවා. ඔහු තුලින් එළියට අරගෙන ඔහු වෙතට බාර දෙනවා. ඔහු මේ දේ බලලා මේ මාගේ මාංශයයි මේ මාගේ ශරීරයයි. මේ මාගේ ඇටයයි මගේ ඇටයක් ඒ වගේ මගේ මාංශය. මිනිස්යා තුලින් ආපු නිසා ඇයට මනුෂ්‍ය දුවයයි කියලා ස්ත්‍රියයි කියලා මනුෂ්‍ය දුවයයි කියලා ඔහු කිව්වා. ඒ නිසා ඔහු අනාගත වාක්‍යයෙන් යම් කිසි මේ නිසා මේ මනුෂ්‍ය ස්ත්‍රිය එකම යූනියන් එකම ඒකත්වයක් කියලා ඔහු කිව්වා. ඒ වගේම මෙතනදී ඔහු මනුෂ්‍යයා සහ ඔහුගේ භාර්යාව දෙන්නා නග්නව සිටියේ. නමුත් ඔහුට කිසිම ලැජ්ජාවක් තිබෙන්නේ නැහැ. හරිද? එතකොට අපි බලමු මොකද මෙතනදී වුණේ කියලා. අපි දන්නවා උප්පත්ති පොතේ 3 වෙනි පරිච්ඡේදයේ තමයි මේ පාපයේ ක්‍රියාවලිය සිදු වුණ අවස්ථාව හැටියට අපි ප්‍රකාශ කරන්නේ. එතකොට අපි දකිනවා 3 වෙනි පරිච්ඡේදය අපි බලමු. සර්පයා වනාහි ස්වාමීන් වූ දෙවියන් වහන්සේ සෑදූ වනේ කවර ශක්තියකටත් වඩා ප්‍රයෝගී සහිත වූයේය. ඌද ඇත්තටම උයනේ කොයි ගසකින්වත් කන්ට එපායදයි ක්‍රියා දෙවියන් වහන්සේ කීවාදයි ස්ත්‍රියකින් ඇසීය. ස්ත්‍රියද උයනේ ගස් වලින් ගෙඩි කන්ට අපට පුළුවනේ. ඒ දෙවියන් වහන්සේ නුඹලා නොසින පිණිස උයන මැද තිබෙන ගහේ ගෙඩි කන්ටවත් ඊට අද දමන්නවත් එපා කීසේක. සර්පයාට කීසේක. සර්පයාද නුඹලා ඇත්තටම නසින්නේ නැත. මක් නිසාද නුඹලා එයින් කාන්දාවද නුඹලාගේ ඇස් ඇරෙන බවත් නුඹලා යහපත හා නපුරු දැනගෙන දෙවියන් වහන්සේ සමාන වන බවත් දෙවියන් වහන්සේ දන්නාසේක. ස්ත්‍රී වනාහි ගහ කෑමට හොඳ බවද එය වැස්වලට ප්‍රිය බවද නුන්න ලැබීම සඳහා ආශා විය යුතු බව ගහක් බව දැන එහි ගෙඩි කෑවාය. එය තමා සමග සිටි පුරුෂයාට දුන්නාය. ඔහුද කෑවේ. ඒට ඔහු දෙන්නාම ඇස් ඇරීමෙන් නග්නව සිටි බවින් ඔහු දැනගත්තේ. ඔහු අත්තික්කකොළ වහා තමන්ට ඉනවැසුම් සදාගත්තෝය. සහෝදර සහෝදරනි, දැන් පිළිවෙතට මම කියන්නම්. පළමු දෙවියන් වහන්සේ මනුෂ්‍යයා දෙවියන් වහන්සේගේ පරිමාණයක ආත්මිකව මැවුණා, නිර්මාණය කරා. ඒ නිර්මාණය කරපු ඒ මවුණු මනුෂ්‍යයා තුල ස්ත්‍රියක් සිටියා. ඒ ආත්මික මනුෂ්‍යර තමයි දෙවියන් වහන්සේගේ උපදෙස් නැත්නම් අනුබල දීම. එහෙම නැත්නම් දෙවියන් වහන්සේගේ නීතිය, දෙවියන් වහන්සේගේ නියෝගය, දෙවියන් වහන්සේගේ දෙවියන් වහන්සේගේ ප්‍රකාශ කරන කිව්වා නුඹගේ પરම්පරාව බිහි කරන්න. නුඹගේ પરම්පරාව බිහි කරන්න. ඔබේ પરම්පරාව ඔබගේ වංශය බිහි කරන්න. ඒ බිහි කරන්න ඕන කොහොමද? මා නිර්මාණය කළා තියෙන්නේ මගේ ස්වරූපයෙන්, මගේ ගුණාංග වලින්, මගේ ඥාණයෙන්, මගේ අවබෝධයෙන්, මගේ දේවත්වයෙන්. ඒ දේවත්වයෙන්ම නුඹ නිර්මාණය කළා තියෙනවා. මට ඒ ස්වරූපය දීලා තියෙනවා. ඒ විදිහටම නුඹේ වංශය බිහි කරන්න ඕන. ආදම්ගේ වංශය, මනුෂ්‍ය වංශය බිහි කරන්න ඕනේ. මේ මනුෂ්‍ය වංශය ආදම්ට සමාන. ඒ ආදම් දෙවියන් වහන්සේගේ ගුණාංගවලට, දෙවියන් වහන්සේගේ දේවත්වයට සමාන විය යුතුයි. එහෙම බලයක් අනුග්‍රහයක් තමයි දීලා දෙවියන් වහන්සේ ඒ නීතිය ජීවන වෘක්ෂයකට සමාන කරයි. ජීවන වෘක්ෂයේ පටන් ගන්න තියෙන බීජය, ඒ බීජයේ පටන් ගන්න තියෙන දෙවියන් වහන්සේ තුළ, දෙවියන් වහන්සේගේ පටන් ගන්න තියෙන දෙවියන් වහන්සේගේ නීතිය, දෙවියන් වහන්සේගේ අනුපලත් නැත්නම් දෙවියන් වහන්සේගේ වචනය.
තමයි දෙවියන් වහන්සේ. ඒ ජීවයෙන් පටන් ගන්නා වෘක්ෂය මුල් දරනවා දෙවියන් වහන්සේගේ තුල මුල දරන දෙවියන් වහන්සේගේ තුල මුල දරලා පස්සේ මෙයා වෙලා දෙවියන් වහන්සේ වංශය බිහි වෙනවා. දේව දරුවන් බිහිවීමේ කටයුත්ත තමයි දෙවියන් වහන්සේ ආදම්ට බාර දුන්නා. ඊට ආදම්ට ස්ත්‍රිය බාර දුන්නාට පස්සේ මෙතන අපි දකිනවා ස්ත්‍රිය පුද්ගලයන් දෙන්නෙක් වෙනවා. මොකද ස්ත්‍රිය වෙනස් වෙනවා. ස්ත්‍රිය පළමුවට ආදම් තුල දැන් ස්ත්‍රිය මනුෂ්‍යයට අයිති තරන් මානසික වඩා. මනුෂ්‍ය මේක මට අයිති දෙයක්. මේ මගේ ඊළෑටේ මගේ මාංශේ මම ඕනර්ෂිප් එක ගන්නවා. ඒක මෙතනදී අපි දකින මේ සිදුවීම් අද වෙලා හෙට වෙන එකක් නෙමෙයි. මේක පරම්පරා කාලයක් ගත වෙනවා. මේ වෙලා තියෙන මේ සිදුවීම යම් කිසි කාල පරිච්ඡේදයක තුල තමයි මේ සිදුවීම් සිදු වෙන්නේ. අද මවල හෙට මේ ප්‍රශ්න ඇති වෙන්නේ නැහැ. එහෙම නෙමෙයි මේක අවබෝධ කරගන්න ඕන. සර්පයා වනාහි. සර්පයා කියන්නේ මේ උරගෙක් නෙමෙයි. අපි දකින්නේ සර්පයා කිව්වම උරගෙක්නේ නායකකාරී ඒ වගේ පිඹුරෙක් වගේ උරගෙක්නේ අපි හිතන්නේ. සර්පයා වනාහි බයිබලයේ කියනවා වනේ කවර සත්‍යයකද ප්‍රයෝග ලෙස මැවුසේක. තාමත්ම අලංකාර සත්‍යයක් මේ සර්පයා කියන්නේ. උරගෙක් නෙමෙයි. බඩෙන් යන උරගෙක් නෙමෙයි මුලදී. උඩ උරගෙක් වුණේ සාපේ දෙවියන් වහන්සේ උට සාප කරාට පස්සේ. නමුත් ඔහු ප්‍රයෝගශීලී සත්‍යයක්. උන් සත්‍යයක් මිනිසෙක් නෙමෙයි සත්‍යයක්. නමුත් සත්‍යින් අතර තාමත්ම ප්‍රබලතාවයක් තිබ්බා. යම් දේවල් කතා කිරීමේ හැකියාවක්, ප්‍රකාශ කිරීමේ හැකියාවක්, අවබෝධ කර ගැනීම යම් දේ වැඩක් කිරීමේ හැකියාවක්. ඒ වගේ ඊට වඩා ඔහු තුළ තිබ්බා යම් කිසි විශේෂ හැකියාවක්. ඒ කියන්නේ ඔහු ප්‍රයෝගශීලී. ඔහු ඊටාත්ම කෛරාටික ගතිගුණ තිබ්බ සතෙක්. නමුත් ඌ ඊටාත්ම ලස්සන සතෙක් මනුෂ්‍යයා දෙවියන් වහන්සේ විසින් මැව්වා. එතකොට මේ ආදම් සහ ඒ වගේ මේ වැඩ කරන්නේ මේ සර්පයා තමයි. ඔහුගේ සේවකයා. 16. ඔහුගේ 16 තමයි මේ නිරන්තරයෙන්ම ඔහුගේ අතර සම්බන්ධකම් තියෙන 16. ඔහු මොකද උට කතා කරන්න පුළුවන්. ඔවුන්ට අවශ්‍ය කරන ආහාර පාන ඒවල ගස්කොළ වලින් කඩාගෙන ඉන්න මේ වැඩේට මොකද දෙවියන් වහන්සේ ආදම් දුන්නා ශක්තිය මුළු ලෝකේ පක්ෂින්ගේනොත් සත්තුන්ගේනොත් මූදේ පහකින් උට බලය තියෙනවා. ඕනෑම උඹට කරන්න පුළුවන්. ඒ සත්තුන්ගේ අතර ප්‍රධාන ප්‍රවෝගී සත්‍යය තමයි මේ සර්පය. සර්පයා නිරන්තරයෙන්ම මේගොල්ලන්ට එක්ක ඉතාමත්ම කිට්ටුවෙන් සම්බන්ධකම් පැවැත්තුවා. මේ ආදම් සහ ඒව තමයි. උදාත් කෙටි කොටි සම්බන්ධකම් පැවැත්තුවා. එතකොට අපි දකිනවා විශේෂයෙන්ම අපි ගෙවල් වල ගත්තොත් එහෙම අපිත් සමග වැඩ කරන අතර අපේ අතහිත දෙන සේවය කරන සේවක කට්ටිය ඉන්නවා. ඒගොල්ලෝ තමයි විශ්වාසවන්තව හිත දිනාගෙන වැඩ කරන සේවක කුස්සිය වෙන්න පුළුවන්. වෙන තැන්වල වෙන්න පුළුවන්. ඒ වගේ සේවකයෙක් තමයි මේ සර්පයා. මෙතන උන්ගේ සාකච්ඡාවක් යනවා. මෙතන සාකච්ඡාවේදී ඊව් සහ සර්පයා. ඒ කියන්නේ තමයි ස්ත්‍රිය සහ සර්පයා. ඊව් නෙමෙයි ස්ත්‍රිය සහ සර්පයා. ඔයව මේ වැඩ මේගොල්ලෝ මේකේ කන්න පුළුවන්ද? මේ හැම දෙයක්ම කන්න පුළුවන්ද කියලා තමයි ඔහු හෙව්වේ. හැම ගහකින්ම. ඔහු වෙන මොනවත් ප්‍රශ්න ඇහුවේ නැහැ. ප්‍රශ්නයක් ඇහුවේ නැහැ. ඔහු ඇහුවේ මොකද සර්පයා ඇවිල්ලා මේ යම් කිසි රැවටීමේ හැකියාවක් තියෙනවා. ප්‍රයෝග කියන්නේ උට බොරුවක් කියලා රවට්ටන්න පුළුවන්. යම් කිසි වැරදි දෙයක් හරි දීලා පෙන්නලා යම් කිසි මුලා කිරීමේ ප්‍රයෝගිකයන් මුලා කිරීමේ හැකියාවක් තියෙන හැකියාවක් තිබේ. ඒ හැකියාව ලබාගත්තේ යක්ෂයා ඔහුට අන්තර්ගත වුණා. විශේෂයෙන්ම සාතන් ඔහුට අන්තර්ගත වුණාට පස්සේ මුලා කිරීමේ හැකියාව ප්‍රගුණ වුණා ඔහු තුළ. ඒතර මේ හැම ගහකින් කන්න පුළුවන්ද කියලා මේ ගස් පෙන්නලා තමයි ඔහුගේ හැමදේම පතුරු ගේනවනේ. මොකද ඊට පස්සේ දෙවියන් වහන්සේ එතකොට ගස් වලින් අප්‍රකාර මෙත ස්ත්‍රිය ඇසිය. ස්ත්‍රියද උයනේ ගස් වල ගෙඩි කන්න අපිට පුළුවන්. ඒ දෙවියන් වහන්සේ නුඹලා නොනියස පිණිස උයන මැද තිබෙන ගහේ ගෙඩි කන්ටවත් ඊට අතගසන්ටවත් එපායි කීසේක. එහෙම දෙයක් දෙවියන් වහන්සේ කිව්වේ නැහැ. ඊට අතගසන්න කියලා.
දෙවියන් වහන්සේ කිව්වේ කන්න එපයි කියලා. දැන් මෙතනදී අපි දකිනවා මෙතන යම් කිසි අතකැසීමේ ක්‍රියාවලියක් ගැන ස්ත්‍රිය සඳහන් කරනවා. ඊට අතකසන්නවත් එපා. ඊට අතකසන්නවත් එපා කියලා තමයි මේ වැරදි එක. ස්ත්‍රිය කිව්වේ වැරදි දෙයක්. වැරදි නෙමෙයි සඳහන් වෙන්නේ දෙවියන් ස්ත්‍රිය කිව්වා හැබැයි. නමුත් ස්ත්‍රිය කිව්වේ දෙවියන් වහන්සේ කිව්වනේ අතකසන්න ගැන. මෙතන යම් දෙයක් සිදු වුණා. මෙතන මේ ස්ත්‍රිය මෙතන කියන්නේ අතකසන්න කියන්නේ මේ සර්පයා ස්ත්‍රියට ශාරීරිකව අතකසන්න කටයුතු කරන්න පටන් ගත්තා. මොකද අපි දකිනවා මොකද වුනේ කියලා මේ මෙතනදී මේ අවස්ථාවේ. ශාරීරිකව අතකසන්න පටන් ගත්ත ස්ත්‍රියට. සියව ස්පර්ශ කරන්න පටන් ගත්තා. සියව ස්පර්ශ කරලා දැන් අපි දකිනවා විශේෂයෙන්ම ඔය බස් වල යනකොට මිනිස්සු ගෑනුන් ස්පර්ශ කරනවානේ වගේ අපි දකිනවා මිනිස්සු සමහර වෙලාවට කැමති ගෑණින්ව අතා ගන්න. ඒ වගේ මේ වියෝලුවත් මිනිස්සු ඉන්නවා ඒ වගේ. ඒකට මෙතන මනුස්ස සර්පයා අතකසන්න පටන් ගත්තාම තමයි ස්ත්‍රිය කිව්වේ අතකසන්නවත් එපයි. ඒතර මේගොල්ලන්ගේ සාකච්ඡාව වෙලා තියෙන්නේ මේ ස්වභාවික වෘක්ෂයන් පිළිබඳ නෙවෙයි ජීවනදායක වෘක්ෂයත් හොඳ නරක බැලීමේ වෘක්ෂයත්. ඒක සහෝදර සහෝදරියනි අපි දක්වන විශේෂයෙන්ම දෙවියන් වහන්සේ උන්ට කිව්වා වංශය බිහි කරන්න කියලා. ඒ වංශය බිහි කිරීමට තමයි දෙවියන් වහන්සේ ස්ත්‍රිය දුන්නේ. ඒකට ස්ත්‍රියගේ සහ මනුෂ්‍යයාගේ ශරීරයේ මධ්‍යස්ථව තියෙන්නේ වංශය බිහි කිරීමේ කටයුත්තට දායක වෙන ඉන්ද්‍රියන් දෙක. ස්ත්‍රියගේ මනුෂ්‍යයාගේ ඉන්ද්‍රිය මනුෂ්‍යයාගේ ශරීරයේ මැද තියෙන්නේ අපිව මනුෂ්‍ය වංශය බිහි කිරීමේ බෝ කිරීමේ ජායක වෙන ඒ මනුෂ්‍ය බිහි කිරීමේ ඉන්ද්‍රිය. ඉස්සරහ තියෙන ඒ වගේ අපේ ශරීරයේ මැද තමයි තියෙන්නේ. ඒක තමයි කියන්නේ in the middle of the garden. නැත්තම් ඒ කියන්නේ මුයනේ මැද. එතකොට දැන් මෙතනදී ස්ත්‍රියට කිව්වේ කන්න පුළුවන් නෝන කියලා. ස්ත්‍රිය වනායි ගහ කැමරට හොඳ බවද ඇස් වලට පේනවා. ඒ කියන්නේ එතනදී අපි මේක ශරීරයටම සම්බන්ධ දෙයක් නිසා තමයි මෙහෙම කියන්නේ. කැමරට හොඳයි, ඇස් වලට හොඳයි. අපේ න්‍യൂනත නවා. ඒ කියන්නේ lust of the flesh, lust of the eyes and the pride of life. ඒ කියන්නේ තෘෂ්ණාව. ශරීර තෘෂ්ණාව, ඇසීමේ දැකීමේ තෘෂ්ණාව සහ උඩඟුකමේ තෘෂ්ණාව තුනම එතන අඩංගු වෙනවා. එතන ਉਹ කාලා ਉਹ ආදම්ටත් ඒක දුන්නා. මොකද්ද මෙතන වුණේ ඇත්තටම? ඔවුන්ගේ ඇස් ඇවරුණා. ඔවුන් නග්න බව තියෙනවා. ඔවුන් මෙතන ඇපල් මිනිස්සු කියන්නේ දැන් සාමාන්‍යයෙන් ක්‍රිස්තියානි දපක්තිකෙන්ගේ තියෙන මේක තමයි මේ ඇපල් ගෙඩියකින් ඇපල් ගෙඩියක් කෑවයි. ඇපල් ගහකින් ඇපල් ගෙඩියක්. මෙතන බයිබලයේ සඳහන් වෙන්නේ නැහැ ඒක ඇපල් ගහක් කියලා කොහොමද? නොවේක මිනිස්සු විසින් නිර්මාණය කරපු දෙයක් තමයි මේ ඇපල් ගහ පිළිබඳ. ඇපල් ගෙඩියක් ගැනවත් මෙතන සඳහන් වෙලා නැහැ. ජීවන වෘක්ෂය සහ හොඳ සහ නරක දැනීමේ වෘක්ෂය විල මැදේ තිබ්බයි කියලා තියෙනවා. ඒතර මේ ගස් දෙකක් මේ සාමාන්‍ය ගස් දෙක නෙවෙයි මේක දෙවියන් වහන්සේ මේ අපේ ශරීරය තුළ ඇති කරපු දෙයක් විශේෂයෙන්ම අපිට වංශය බිහි කිරීම උදෙසා. එතකොට ඒ ක්‍රියාවලිය සිදු වුණාට පස්සේ මොකද වුනේ? ඔවුන් අත්තික්කා ගස් කොළන් වලින් අත්තික්කා කොළ වලින් ඔහුගේ මොකද වහගත්තේ? ඔවුන්ගේ ඉනවැසුම වහගත්තා. ඒ කියන්නේ ඔහුගේ ඒ reproductive organs එහෙම නැත්නම් ඔවුන්ගේ බෝ කිරීමේ මනුෂ්‍ය වංශය බෝ කිරීමේ ඉන්ද්‍රියන් මනුෂ්‍ය අපිට තියෙන දේ තියෙනවා. මේක අපි වැඩිහිටියන්ගේ සාකච්ඡා කරන්නේ මේක අහන් ගන්න දෙයක් නෙවෙයි. අපේ ශරීරයේ තියෙන මධ්‍යස්ථයේ තියෙන්නේ අපේ වංශය බෝ කිරීමේ ඉන්ද්‍රිය. මනුෂ්‍යයට තියෙනවා ස්ත්‍රියට තියෙනවා. ඒ ඉන්ද්‍රිය පාවිච්චි කරලා තමයි අපි අපේ වංශය ගොඩනගන්නේ. අපි බීජය ගේන්නේ. අපි පොඩි ළමයින්ව ගේන්නේ. අපි මේ කුඩා මේ අපි වංශය බිහි කරන්නේ
ඒ ක්‍රියාවලිය මනුෂ්‍යයත් ස්ත්‍රියත් එකමුතු වෙලා ඒ එකමුතු වීම තුලින් තමයි අපි අපේ ඒ ඉන්ද්‍රියන් තුලින් තමයි අපි මේ බිහි කිරීමේ ක්‍රියාවලිය දෙන්න තමයි මනුෂ්‍ය ස්ත්‍රියකට කුස තුල පිළිසගන්නේ මේ දරුවෙක්ව. එතකොට ඔවුන් ඇපල් ගෙඩියක් කෑවනම් කටෙන් ඔවුන් කටනේ වහගන්න ඕන. කට කියනවා ඉන්ද්‍රියෙන්නේ ඒ වැරද්ද කළා තියෙන්නේ. මෙතන කට නෙවෙයිනේ ඔවුන් වහගත්තේ. මෙතන ඔවුන් වහගත්තේ ඔවුන්ගේ මනුෂ්‍යයන් බිහි කිරීමේ වංශය බිහි කිරීමේ ඉන්ද්‍රියන් දෙක. ස්ත්‍රීගේ ඉන්ද්‍රියත් මනුෂ්‍යයාගේ ඒක තමයි වහගන්නේ. එතනින් තමයි දකින්නේ අපි එතන තමයි යම්කිසි පාපේ සම්බන්ධ වීම ඍජුව තියෙන එතන. එතකොට මනුෂ්‍යයා අහනවා පළමු වතාවට මේ ක්‍රියාවලිය වුණාට පස්සේ දෙවියන් වහන්සේ ස්වාමීන් වහන්සේ මනුෂ්‍යයට අඬ බින් නුඹ කොහෙදයි ඔහුට ඊසේක. ඔව් මට ඔබ වහන්සේගේ ශබ්දය වුණි දැසි මම නග්න බැවින් බයපත් වුණි. බය මෙමුලදී බය තිබ්බේ නෑ නග්න බයපත් වුණ නග්න බවින්. එතකොට 12 වෙනි වගන්තිය කියනවා 11 කියනවා උන්වහන්සේ උඹ නග්න බව උඹට කිව්වේ කවුද? නොකන්ට මා ආඥා කළ ගහෙන් කෑවේදයි ඇසුවේ. මනුෂ්‍යයාද මා සමග සිටින්නට ඔබ වහන්සේ දුන් ස්ත්‍රිය ගහෙන් මට දුන්නාය මමද කෑවේ. එතකොට මෙතනදී මුලදී මතකද ආදම් කියනවා මේ මාගේ මාංශය මේ මාගේ ඉලෑටේ මේ මාගේ මාංශය මට අයිති මට දෙන්නම එකයි. මේ අවස්ථාවේදී ආදම්ට ඕනර්ෂිප් එක ගන්න නැහැ. ඒ කියන්නේ මට මේක අයිති. මේ ස්ත්‍රිය මට අයිති. මේ අවස්ථාවේදී මේ ස්ත්‍රියගේ අයිතිය ආදම් සම්පූර්ණයෙන්ම අයින් කළා. ඔබ වහන්සේ දුන්න මේ ස්ත්‍රිය මා සමග සිටින්නට මා සමග වාසය කරන්න. ඒතර කියන්නේ මගේ අයිති මේ මගේ ඉලෑටේ මගේ මාංශය මොනවද කියන්නේ. මගේ ඉලෑටේ මට ප්‍රශ්නයක් කරා කියලා. මගේ මාංශය මට ප්‍රශ්නයක් කරා කියලා ඒක කියන්නේ. ඔබ වහන්සේ විසින් මට දුන්නා මාගේ සමග වාසය කරන ස්ත්‍රිය මාව මේ කරදරේට දැම්මා. මම මේ වැඩේ කරා. එතකොට ස්වාමීන් වහන්සේ දෙවියන් වහන්සේ නුඹම කළ දේ මොකක්දයි ස්ත්‍රියට කීසේක. ස්ත්‍රියද සර්පයා මා රැවට්ටුවේය මම කෑවේය. එතකොට සර්පයා මාව රැවට්ටුවේ. දැන් ඔරිජිනල් භාෂාවෙන් තියෙන සර්පයා මාව සෙඩියුස් කරා. එහෙම නැත්නම් මාව වැරදට පෙළඹුවා. මාව සංතාම්පරේ කළා මාව අතින් අල්ලලා මගෙන් මාව සර්ප කළා ස්පර්ශ කළා මාව මේ වැරදට පෙළඹුවා. ඒකට සහෝදර සහෝදරනි මෙතනදී සිදු වුණ දේ මොකද්ද? බලමු ටිකක් සාකච්ඡා කරලා. 14 වෙනි වගන්තිය කියන ස්වාමින් වහන්සේ දෙවියන් වහන්සේ සර්පයාට කතා කොට තා මේ කළ දේ බැවින් තිරුසුනුන්ටත් වනේ සියලුම සත්‍යයන්ට වඩා තෝ ශාපලද්දෙකි. දැන් මේ වෙලේ තමයි දිවි ශාප කරනවා සත්‍යයන්. තෝ බඩගාමින් තාගේ ජීවිතයේ සියලු දවස්වල දූවිලිම කන්නේය. ඒ ශාප කරේ බඩගාලයන්. ඊට ඉස්සෙල්ලා ඔහු මේ බඩගාලනේ ඔහු කොලින් හිටගත්ත සතෙක් හොඳ ලස්සන සතෙක්. මනුෂ්‍යත් එක්ක කතා කරන්න පුළුවන් මනුෂ්‍යව දේවල් අවබෝධ කරගන්න දේවල් නිකන් හොඳ සාකච්ඡා කරගන්න පුළුවන්. තා සහ ත්‍රිය කෙරෙහිද තාගේ වංශය සහ ඇයගේ වංශය කෙරෙහිද සතුරුකම් තබන්නේය. ඒ වංශය තාගේ හිස පොඩි කරන්නේය තෝ ඔහුගේ වියලුම පොඩි කරන්නේය කීසේ. මෙතන ඉංග්‍රීසි භාෂාවෙන් කියනවා the seed of the serpent seed of the woman. මෙතන කිය තාගේ වංශය කියන්නේ සර්පයාට වංශයක් තිබ්බා. තාගේ වංශය නම් seed of the serpent seed of the original Hebrew භාෂාවෙන් තියෙන seed කියලා. වංශය මෙතන seed original බීජය. තාගේ බීජය සහ ස්ත්‍රීගේ බීජය. එතකොට සහෝදර සහෝදරි මෙතන මොකක්ද වුනේ? එතකොට අපි දකිනවා දෙවියන් වහන්සේ ස්ත්‍රියට කතා කොට නුඹේ ශෝකය සහ ගබ් ගැනීම බොහෝ සෙයින් වැඩි කරන්නේ. නුඹ වේදනාව සහිත දරුවෝ වදන්නීය. නුඹේ ආශාව නුඹේ සුරුප පුරුෂයා කෙරෙහි දෙන්නේ. ඔහු නුඹ කෙරෙහි
බලපවත්වන්නේ කීසෙක. සහෝදර සහෝදරනි මෙතනින් තේරෙනවා දෙවියන් වහන්සේ ශාප කරේ ස්ත්‍රීගේ කොතනද? දරුම් බිහි කිරීමේ ඉන්ද්‍රියට. ඒ නිසා තමයි ඔහු කිව්වේ ශෝකව නුඹ ගැබ් ගනී. උඹේ ගැබ් ගැනීම බොහෝසෙන් වැඩි කරනවා. අද දක්වා මේ මිනිස් ස්ත්‍රී දන්නේ ගැබ් ගැනීම කොයි අවස්ථාවේද කියලා. අපි දක්නොත් එimhe දෙවියන් වහන්සේගේ අනිත් මැවිල්ලේ බීජ පළ දරන්න වෙලාවක් තියෙනවා. අපි ගස් ගත්තොත් එහෙම අඹ ගස අඹ බීජ ඇති කරන්නේ අඹ ගෙඩි එන්නේ සීසන් එකක් තියෙනවා. අඹ වාරය, රඹුටන් වාරය, ඇපල් වාරය, ස්ට්‍රෝබෙරි වාරය වගේ එක සීසන් එකක් තියෙනවා. ඒ වගේම සත්තු ගත්තොත් එහෙම බල්ලා, අලියා, අස්සයා ඕන සතෙක් සිංහයා ඒගොල්ලන්ට යම්කිසි පළදරීමේ කාලයක් තියෙනවා. සීසන්, මේටිං සීසන්. ඔවුන්ගේ මේටිං සීසන් එකක් තියෙනවා. ඒ සීසන් එකේ තමයි ඔවුන් එකමුතු වෙලා ඒ පොඩි පැටව දීමේ සීසන් එක ඇති කරන්නේ. නමුත් මිනිස්යාටත් එවැනි සීසන් එකක් තමයි මුලදී තිබ්බේ. දෙවියන් වහන්සේගේ කාලය පවුනහම දෙවියන් වහන්සේගේ බීජ වංශේ බිහි කිරීමේ අවස්ථාවක් තිබ්බා. දෙවියන් වහන්සේගේ සැලසුමට අනුව, දෙවියන් වහන්සේගේ දේවත්වයට අනුව, දෙවියන් වහන්සේ කැමැත්තට අනුව ඒ සිදු වෙන්න ඕන. ඒ වංශේ බිහි කිරීම. එතන මෙතනදී වුණේ මොකක්ද? මෙතනදී බිහි වුණ කරේ තමයි සහෝදර සහෝදරි පළමුව ඒ සර්පයාගේ බීජ ස්ත්‍රියගේ කුසට වැටුණා. ඔවුන්ගේ සම්බන්ධයක් තුලින්. ඊට පස්සේ ස්ත්‍රිය ආදම් සමග සම්බන්ධ කිරීමේ ආදම්ගේ බීජයත් ඇති වුණා. එහෙමනම් නියුන් දරුවෝ දෙන්නෙක් ඉපදුණා. කායින් සහ ආබෙල්. කායින් සහ ආබෙල් කියන නියුන් දරුවෝ දෙන්නෙක් ඉපදුණා. එතකොට මෙතනදී වුණා කරුණු දෙකක්. එකක් තමයි යම්කිසි විවාහක ස්ත්‍රියක් තවත් පුද්ගලයෙක් සමග සම්බන්ධ වෙනවා නම් සංතරපණය වෙනවා නම් සම්බන්ධයක් ඇති කරගෙන යම්කිසි එකමුතුභාවයක් තියෙනවා නම් ඒකට වෙන්නේ ෆෝනිකේෂන්. එහෙම නැත්නම් ඒක වේෂන් නොකළ යුතු කරාවයක්. ෆෝනිකේෂන් කියලා අපි ඉංග්‍රීසියෙන් කියනවා. දෙවැනි එක තමයි යම්කිසි ස්ත්‍රියක් දැන් මේ අවස්ථාවේදී ආදම්ට අයිති ස්ත්‍රිය අයිතුනේ කාටද? සර්පයාට. සර්පයාගේ සම්බන්ධයක් වේ. ඊට පස්සේ බයිබලයේ කියනවා යම් පැහැදිලිව යම්කිසි ස්ත්‍රියක් ඔබෙන් ඈත් වෙලා ගිහිල්ලා තව මිනිහෙක් ජීවත් වුණා නම් ඒ මිනිහත් එක්ක ආපහුවෙලා උඹ ඒ ස්ත්‍රිය ආපහුවෙලා එතනදී එන්නේ ඩාල්ටි. එහෙම නැත්නම් මේ වේශත්වයක්. ඒකත් නොකළ යුතු දෙයක්. මෙතනදී වුණ දෙයක් තමයි සහෝදර සහෝදරනි මිනිසයා තුල විශේෂයෙන් මේ කටයුත්තෙන් අපි දකිනවා ඇයි මිනිසයා ඔහුගේ බිහි කිරීමේ මාංශය බිහි කිරීමේ ඉන්ද්‍රියම වහගත්තේ. එතනින් තමයි ඔහුගේ වරද වුනේ. එතකොට ඇයි සර්පයාට විශේෂයෙන්ම දෙවියන් වහන්සේ කිව්වේ ඔබ පහත්ම තත්ත්වෙට එනවා ඔබ උසස් තියෙන අනිසතුන්ලා උසස්ම තත්ත්වෙම පහත්ම තත්ත්වෙ. එතකොට සර්පයාට කියන සර්පයාගේ බීජ සබ්ගේ වංශය සර්පයා බීජ බිහි කරා වංශය බිහි කරා. සර්පයා ඔහුගේ උරගේ බවට පත් වුණා දැන්. නමුත් වංශය තියලා ගියා. වංශය කොහෙද ඉති උනේ? ස්ත්‍රියගේ කුසට ගියා. ඒ කුසින් තමයි දෙන්නෙක් බිහි වුනේ. ඒ දෙන්න තමයි සහෝදර සහෝදරනි කායින් සාබෙල්. එතකොට අපි දකිනවා විශේෂයෙන්ම එදා දෙවියන් වහන්සේ ආදම්ට කියනවා නුඹ භූමියෙන් ගන්නා ලද බැවින් එයට හැරී යනතෙක් නුඹ මුහුණේ දහඩියෙන් යුක්තව කෑම කන්නේය. මක්නිසාද නුඹ දූවිල්ලටම අත්හැරී යනසේක. මනුෂ්‍යයා තමාගේ භාර්යාව ජීවමාන සියල්ල මැවූ හේයින් ඇයට ඊව් කියන නම ලැබියේ. ඒ කියන්නේ ආදම් තුලින් නෙමෙයි හැම දෙයක්ම ජීවමාන දෙයක්ම සිදු වුනේ. ජීවමාන දෙයක්ම ඇතුනේ. ජීවමාන දේවල් මනුෂ්‍යයා තමාගේ භාර්යාව ජීවමාන සියල්ල මැවුනේ. ඒ කියන්නේ ජීවමාන සියල්ල කියන්නේ ළමයි දෙන්නෙක් කියලා දෙන්නටම අම්මා ඇවිල්ලා මේ ඊව් දෙන්නගේම අම්මා දී ආබෙල් සහ කායින්. නමුත් දෙන්නගේම තාත්තා මේ ඇඩම් නෙමෙයි.
ඔව් එක්කෙනෙක් විතරක් තාත්තා ආබෙල්. ඒක සහෝදර සහෝදරිනි මේ බයිබලෙ ගත්තොත් එහෙම විශේෂයෙන්ම බයිබලෙ සඳහන් කරගත්තොත් එහෙම කායින් ආබෙල්ට දාව උපත් ළමෙක් නෙමෙයි. කායින් ආබෙල්ට දාව උපත් ළමෙක් නෙමෙයි. ඒක පැහැදිලිව සඳහන් වෙනවා පළමු යෝහාන් පොතේ පළමු යෝහාන් තුන්වෙනි පරිච්ඡේදයේ 12 වෙනි වගන්තිය. තමාගේ සහෝදරයා මැරුවා වූද නපුරාගින් වූද කායින් මෙන් නොවෙමු. නපුරාගෙන් වූ කායින්. ඒක කායින් දෙවියන් වහන්සේගෙන් බිහිවුණ දෙයක් නෙමෙයි. ආදම්ගෙන් ස්වරූපයෙන් බිහිවුණ නෙමෙයි. මොකද ඔව් කුමක් හේින්ද ඔව්ව මැරුවේ තමාගේ ක්‍රියා නපුරුව තමාගේ සහෝදරයාගේ ක්‍රියා ධර්මිෂ්ඨව තිබුණේ. දැන් ආබෙල් සහ කායින් දෙන්නේ. එක්කෙනෙක් ධර්මිෂ්ඨව එක්කෙනෙක් අධර්මිෂ්ඨ වෙන්න බෑනේ. ආදම් දෙවියන් වහන්සේගේ ස්වරූපයෙන් මැවපු කෙනෙක්. ඒකට මෙතන මේ බීජ ඒ නිසා අපි දකිනවා විශේෂයෙන්ම ඔබට කියන්න පුළුවන් උප්පත්ති පොතේ 5 වෙනි පරිච්ඡේදයේ 1 ඉඳන් 32 දක්වා ලූක් සුභාරංචියේ 23 ඉඳන් 38 දක්වා මම නැවතත් කියන්නම් උප්පත්ති පොතේ 5 132 දක්වා ලූක් පොතේ ලූක් සුභාරංචි පොතේ 3 වෙනි පරිච්ඡේදයේ 23 ඉඳන් 28 දක්වා මම කියන්නේ නැහැ ලොකු වෙලාවක් ගත වෙන නිසා ඒ දෙකේම සඳහන් වෙනවා ආදම්ගේ පරම්පරාව. ඉතින් ආදම්ගේ පරම්පරාවේ කායින්ගේ නම නැහැ. ඒකේ සඳහන් වෙනවා ආදම්ට දාව ඒබල් ලැබුණා ඒබල් මැරලා ගියා ඊට පස්සේ බුදුනේ සෙත්ගෙන් පස්සේ තමයි සරපරාව. එතකොට පරණ කිවිසුමෙත් තියෙනවා අලුත් කිවිසුමෙත් තියෙනවා. පරණ කිවිසුමේ උප්පත්ති පොතේ 5 වෙනි පරිච්ඡේදයේ 1 ඉඳන් 32 දක්වා අලුත් කිවිසුමේ 3 වෙනි පරිච්ඡේදයේ 23 ඉඳන් 34 දක්වා. එතකොට පරණ කිවිසුමත් අලුත් කිවිසුම දෙකම එකමුතු වෙලා කියනවා නම් ආදම්ගේ පරම්පරාවේ වංශේ ආදම්ගේ වංශේට කායින් අයිති නැහැ. ඒක කායින් යන්නේ වෙන වංශයකින්. සර්පයාගේ වංශේ. කායින්ට වංශයක් තිබ්බ ඒ වංශේ බිහිවුණ මම ඊළඟ සතියේ කියන්න බලන්නම් ඒකේ පිළිබඳ. නමුත් සහෝදර සහෝදරිනි අපි සාකච්ඡා කරමින් සිටියේ අපේ ලේ වලට මොකද වුනේ කියන එක. ඒකට අපේ ලේ වලට යම්කිසි ක්‍රියාවලියක් සිදු වුණා ස්ත්‍රිය තුල සර්පයාගේ බීජය ඇතිවීම තුලින් පළමු වතාවට මූර්ඝ ගතිගුණ මනුෂ්‍ය තුලට ක්‍රියාත්මක වෙන්න පටන් ගත්තා. ඒ නිසා තමයි මේ මූර්ඝ ගතිගුණ කායින්ගේ වංශයට ආවේ. කායින් ඇවිල්ලා කෙලින්ම ආබෙල්ව මැරුවා. ඊර්ෂ්‍යාවෙන්, වෛරයෙන්, ක්‍රෝධයෙන් ඒ සම්පූර්ණත්වයෙන් කායින් ආබෙල්ව මැරුවා. ඒ නිසා සහෝදර සහෝදරිනි එතකොට පාපය ශරීරගත වෙන්නේ මෙන්න මේ පටන් ගන්න. පාපය මෙවැනි ශරීරගත වීම තුලින් තමයි සහෝදර සහෝදරනි අපිට මුදවා ගැනීමට යේසුස් වහන්සේගේ ලේවල ඒ අනගේ ලේවල අනුග්‍රහය අවශ්‍ය වන්නේ. මොකද පළමු වතාවට මිනිස්යාගේ මේ DNA එක නැත්නම් ලේවලට මූර්ඝ ගතිගුණ ආවේ මෙන්න මේ ක්‍රියාවලිය නිසා. ආදම් නිර්මලයි. ආදම් තුල ඒ ගතිගුණ නැහැ. නමුත් ගින් බිහි වුණා මේ දරුවාගෙන් එක්කෙනෙක් මැරුවා ආබෙල්. ඊට පස්සේ කායින්ගේ පරම්පරාව තියෙනවා. ඊට පස්සේ තමයි ආදම්ට සෙත් කියනා වූ දරුවා ඉපදුනේ. ඒ සෙත් කියන්නේ දරුවාගේ ඉපදලා තමයි දෙවියන් වහන්සේගේ ආදම්ගේ පරම්පරාව ආදම්ගේ වංශය තිබ්බා. නමුත් මේ ආදම්ගේ වංශයත් කායින්ගේ වංශයේ එකමුතු වීම තුලින් මුළු ලෝකයේ සිටින සියලුම මිනිසයන්ට ඔවුන්ගේ ලේ නරක වුණා. ඒ නරක වීම තුලින් තමයි අපේ ආදම් දක්වා ආදම් අවුරුදු 960ක් ජීවත් වුණා. ආදම්ගේ පරම්පරාව අන්තිම එක්කෙනා තමයි නෝවා.
අවුරුදු 600 ගාණක් ජීවත් වුණා. එතෙන් පටන් මේ ලේ කර්ණ කොටගෙන මිනිස්සයාගේ ජීවත් වීමේ කාලය අවුරුදු 120ක් බවට පත් වුණා. මිනිස්සයාගේ ලේ කර්ණ කොටගෙන ලේ වල ප්‍රශ්න ගොඩක් තියෙනවා. අද වුණත් අපිට මොකක් හරි රෝගයක් ප්‍රශ්නයක් තියෙනවා නම් බ්ලඩ් ටෙස්ට් එකක් නිකන්නේ. ලේ ටෙස්ට් එකක් ගන්න. ඒ දිගින් තමයි මිනිස්සයාගේ ලේ වල තියෙන ප්‍රශ්න. අද පාපිෂ්ඨත්වයේ මුර්ගත්වයේ මනුෂ්‍ය තුළ ඇතිලා තියෙනවා. ඒ නිසා තමයි යේසුස් වහන්සේ නිර්මල වූ කන්‍යාවක් තුළින් සුද්ධාත්මයන් කන්න කොටගෙන ක්‍රිස්තුස් වහන්සේ නිර්මල මිනිසෙක් හැටියට බිහි වුණේ. ඒ බිහි වුණ නිර්මල මිනිසයා ලේ වැගිරීමක් ඇති කරා. ලේ පූජාවක් ඇති කරා. ඒ ලේ පූජාව ඇති කළා දැන් ඒ ක්‍රිස්තුස් වහන්සේගේ ලේ කවුරුත් කලෙක්ට් කරේ නැහැ එක බාල්දි වලට. නමුත් ක්‍රිස්තුස් වහන්සේගේ ලේ වැගිරීමෙන් ක්‍රිස්තුස් වහන්සේගේ ලේ තුල යේසුස් වහන්සේගේ නාමය තුල තමයි ලේ දැන් අන්තර්ගත වෙලා තියෙන්නේ. එමුනම් සහෝදර සහෝදරනි ක්‍රිස්තුස් වහන්සේගේ ලේ කර්ණ කොටගෙන පළමු වතාවට දෙවියන් වහන්සේ අපිට අවස්ථාවක් දීලා තියෙනවා. දෙවියන් වහන්සේගේ ලබා දීලා තියෙන මාර්ගයට පිවිසි ගැලවීම සහ මුදවා ගැනීම අත්දැකීම. ඒ අවස්ථාව තමයි සහෝදර සහෝදරියන් අපි සියලු දෙනාම ලැබී තියෙන්නේ. ඒ නිසා අපේ මේ ලේවල තියෙන ප්‍රශ්නෙට මූලිකත්ව වෙලා තියෙන්නේ ඇපල් ගෙඩියක් කෑම නෙවෙයි. සර්පයාගේ බීජය තුලින් මුර්ගත්වය ශරීරගත වෙලා අපේ පාපිෂ්ඨත්වයෙන් හොඳ කරනවා නරක කරනවා හොඳ කරනවා නරක කරනවා. ධර්මිෂ්ඨත්වයට කිසිම නෑමුරු වීමක් නැහැ. ඒ නිසා තමයි ක්‍රිස්තුස් වහන්සේ ඇවිල්ලා ඒ කුරුසෙන් මැරිලා ලේ වගුරලා ඒ ලේ වැගිරීම තුළින් යේසුස් වහන්සේගේ නාමය අපිට දීලා අපිට හැකියාවක් ලබා දුන්නා මුදවාගෙන දෙවියන් වහන්සේගේ දරුවන් බවට පත් කිරීමේ අවස්ථාවක් දෙවියන් වහන්සේගේ ආත්මය ලබා ගැනීමට කටයුතු කරේ යේසුස් වහන්සේගේ ආත්මය අපතුලට පැමිණි. අනේ වෙරි මහඟ අවස්ථාවක් නිසා තමයි සහෝදර සහෝදරියනි අපිට හැකියාව තියෙන්නේ අද ක්‍රිස්තුස් වහන්සේගේ ක්‍රියාවලිය තුලින් අපිව පාපයෙන් ගලවගත්තා. ඒ පමණක් නෙවෙයි අපිව මුදවගෙන අපි දෙවියන් වහන්සේගේ දරුවන්ගේ දේවත්වය ලබා දීලා දෙවියන් වහන්සේගේ කැඳවීමේ පංගුකාරයන් රාජධානී පංගුකාරයන් බවට පත් කිරීමට දෙවියන් වහන්සේ අපිට ඒ අනග්‍ය අවස්ථාව ලබා දීලා තියෙනවා. ක්‍රිස්තුස් වහන්සේගේ ඒ ලේ පූජාව කරනකොට අපි ආඥා අපගේ ආදරණීය වහන්සේගේ කරුණාව නිසා අපි ස්තුතිවන්ත ස්වාමීන් විශේෂයෙන්ම මේ වහන්සේ අපිට ප්‍රකාශ කරනවා මේ එළිදරව් නිසා ඒ වගේම අපි සියලු දෙනාට මේ දැන ගැනීම පිණිස මොකද්ද මේ මූලික පාපය? ඒ ලේ වැගිරීමේ අවශ්‍යතාවය. මේ ශරීරයට මොකද්ද වෙලා තියෙන්නේ? අපි මුර්ගත්වයෙන් සිටින එකට ඇයි සමහර වෙලාවට අපි මුර්ගයන් ලෙස හැසිරෙන්නේ ඇයි? අපි හොඳ සහ නරක විශේෂයෙන්ම නරක කිරීම නෑඹුරු වෙලා තින්නේ ඇයි? අපේ පාපිෂ්ඨත්වය. වහන්සේ ලේ තුලින් වහන්සේගේ නාමය තුලින් අපිට ගැලවීම මුදවා ගැනීම ලබා දීලා තිනා. වහන්සේගේ ඒ කැඳවීමේ පංගුකාරයක් කළා වහන්සේගේ දරුවන් බවට අපිව පත් කරලා තියෙනවා. වහන්සේට ස්තුතිවන්ත වෙනවා. වහන්සේ සියලු දෙයක් භාග්‍යයෙන් යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන්. ආමේන්. බොහොම ස්තුතියි.